උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය සේනක උබේසිංහ. ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනපති ප්‍රධානත්වයෙන් අද. හදිසි නීතියට අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව හෙට රැස් වෙයි. ජනතා ගැටළු වලට විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට විපක්ෂයෙන් ජාතික සභාවක්. ඉන්දිය ණය ආධාර යටතේ ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,000ක් මේ වන විට බෙදා හැර අවසන්. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඊශ්‍රායලය හා කොරියාවේ රැකියා ලැබීමේ සාධනීය වර්ධනයක්. කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය අද. යුරෝපා සංගමයේ රටවලට ගෑස් සැපීම තවදුරටත් සීමා කරන බව රුසියාව කියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන පන්දුවාර 2020 ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී. ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පසුරුවේ පැවැත්වේ. හදිසි නීතිය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම, සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ආදී කරුණු කෙරෙහි එහිදී අවධානය යොමු කරනු ඇත. වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. රට පුරා ක්‍රියාත්මක කර ඇති හදිසි නීතියට අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව හෙට රැස් වෙයි. ගාලු මෝදර අරගලකරුවන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳ විවාදයක්ද හෙට පැවැත්වීමට නියමිතයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ. ජනතාව මුහුණ දෙන ගැටළු වලට විසඳුම් යෝජනා ඉදිරිපත් කරන ජාතික සභාවක් පිහිටුවීමට විපක්ෂය සූදානම් වෙයි. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද එය ආරම්භේ. බහුජන සමිති, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ආදිය එක් කර ගනිමින් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මෙම ජාතික සභාවට යොමු කරන ප්‍රගතිශීලී යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඔහුගේ අරමුණයි. ඉතිහාසයේ පෙර නොවිරු ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින බව ඩිව් ගුණසේකර මහතා කියයි. එම අර්බුදය කුමක්ද, ඊට හේතු කරුණු මොනවාද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුය. එවන්නක් මේ දක්වා සිදු වී නැත. එය බලවත් වරදක් යන්න ගුණසේකර මහතාගේ අදහසයි. එලෙස දැනුවත් කිරීමෙන් අර්බුදය විසඳීමට ජනතා සහාය ලබාගත හැකි බව ඔහු පෙන්වා දෙයි. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන ඩිව් ගුණසේකර මහතා. ජනමාධ්‍යත් මන්ත්‍රීවරුත් දිය යුතු ඉහළම ජාතික ප්‍රමුඛතාවය වන්නේ ජනතාව මේ ප්‍රශ්නය පිළිබඳව දැනුවත් කරවීම. එහෙම දැනුවත් කරාම මේ ප්‍රශ්නයට තුඩුදුන් හේතු ස්වයං වේචනාත්මක කිව්වම ජනතාව සංවේදී වෙනවා. දැන් අද ජනතාව පෝලිං වල ඉඳගෙන දුකෙන්, වේදනාවෙන්, කෝපයෙන් කටයුතු කරනවා. උන් දන්නේ හතේ සල්ලි නැහැ, බඩු ගන්නෙ නැහැ, බඩු මිලයි ඉච්චරයි දන්නේ. මේක ඇතුළෙච්ච හේතු මොනවාක්වත් දන්නේ නැහැ. අඩුවනේ හේතුවක්වත් දන්නවනම් ඒ සමාජයේ ඉන්න ප්‍රබුද්ධ ජනමතය කරේ යනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඉන්දිය රජයේ ණය ආධාර යටතේ මෙරටට ලැබුණු යූරියා පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 16,272ක් මේ වන විට බෙදා හැර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි. දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් එම පොහොර ගොවීන්ට බෙදා හැරේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථානවල යූරියා පොහොර නිකුත් කිරීම පසුගියදා ඇමති මහින්ද අමරවීර මහතාගේ නිරීක්ෂණයට ලක්විය. මෙවර යලකන්නේ විවගාව සඳහා වැඩිම යූරියා පොහොර ප්‍රමාණයක් සපයා ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයටයි. එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5,380 ඉක්මවයි. උතුරු මැද පළාතට නිකුත් කර ඇති යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6,710කි. මෙවර යලකන්නේ වගා කළ කුඹුරු හෙක්ටයාර 3 ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට මේ වන විට පොහොර නිකුත් කර තිබේ. ගොවි ජනතාවගේ ඉල්ලීම මත තවදුරටත් පොහොර නිකුත් කරන බව කෘෂිකර්ම නිලධාරීහු පවසති. පොහොර බෙදා හැරීමේදී ඉන්ධන හිඟේ ගැටලුවක් වී තිබූ අතර මේ වන විට ඊට විසඳුම් සපයා තිබේ. ලංකා පොහොර සමාගම ඍජුව මැදිහත්ව ලංගම ඩිපෝවලින් ඉන්ධන මිලදීගෙන ගොවීන්ට නිකුත් කරයි.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ඊශ්‍රායලයේ හා කොරියාවේ රැකියා ලැබීමේ සාධනීය වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මේ වසරේදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයන් 3600කට ආසන්න පිරිසක් පිටත්ව ගොස් තිබේ. තවත් කණ්ඩායම් දෙකක් අද සහ හෙට දිවයිනින් පිටත්ව යාමට නියමිතයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා උදා කර ගැනීමට ඉදිරියේදී ක්‍රියා කරන බව කාර්යාංශය කියයි. ඒ සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම අකණ්ඩව සිදු කෙරේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන මගින් මේ වසර තුල ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 10 ඉක්මවයි. ඊශ්‍රායලයේ සාතු සේවා රැකියා සඳහා ශ්‍රමිකයන් පිරිසක් පසුගිය ඉරිදා දිවයිනින් පිටත්ව ගියහ. ඉදිරියේදී ජපානයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමේ අවස්ථාව උදා වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. මේ දක්වා ශ්‍රී ලංකාවට හිමි වූයේ එරට සාතු සේවා සහ ආහාර පාන ක්ෂේත්‍රයේ රැකියා පමණි. කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා ජපන් භාෂා ප්‍රවීණතාවයට අමතරව වෘත්තීය සුදුසුකම්ද අවශ්‍ය වේ. වයස අවුරුදු 17ට වැඩි සුදුසුකම්ලත් අයට මේ සඳහා ඇයදුම් කළ හැකිය. කුසලතා පරීක්ෂණයට අදාළ විභාග පරිගණක ආශ්‍රයෙන් පැවැත්වේ. ඊට අදාළ තොරතුරු www.slbfe.lk වෙබ් අඩවියෙහි ජපන් රැකියා ද්වාරය වෙත පිවිසීමෙන් ලබාගත හැකිය. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කඩුලාන පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය අදයි. යුනෙස්කෝ සංවිධානයේ මහා සම්මේලනය 2015 දී සම්මත කරගත් යෝජනාවකට අනුව සෑම වසරකම ජූලි 26 වෙනිදා එම දිනය සැමරේ. කඩුලාන පරිසර පද්ධතිවල වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ ඒවායේ තිරසර කළමනාකරණය, සංරක්ෂණය හා භාවිතය සඳහා විසඳුම් ප්‍රවර්ධනය එම දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණු අතර වේ. ශ්‍රී ලංකාවේ කඩුලාන සංරක්ෂණ වැඩසටහන 2016 දී ආරම්භ කෙරෙන. ශ්‍රී ලංකාවේ වෙරළාසන්න දිස්ත්‍රික්ක 14ක කඩුලාන පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, එක්සත් ජනපදයේ සීකොලොජි ආයතනය හා ලංකා සුළු දීවර සම්මේලනයේ සමග 2016 ජූලි 26 වෙනිදා ගිවිසුමකට එක්විය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්‍රියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ගෙවිගේ සති දෙකක කාලයේ සිට මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දෛනිකව ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියයි. රටේ පවතින විවිධ අර්බුද හේතුවෙන් කොරෝනා වෛරසය ජනතාවට අමතක වී ඇති බවත් එහෙත් නොදැනුවත්වම එම වෛරසය මේ වන විට සමාජයේ නැවතත් ව්‍යාප්ත වෙමින් පවතින බවත් ඔහු සඳහන් කරයි. කොරෝනා වෛරසය ජනතාවට අමතක වීමත් සමග මුව ආවරණ පැළඳීම ඔවුන්ගෙන් ගිලී ගොස් ඇතැයි පවසන විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා එය ඉතාමත් අවදානම් සාධකයක් ලෙස හඳුන්වයි. විදෙස් පුවත් යුරෝපා සංගමයේ රටවලට ගෑස් සැපීම තවදුරටත් සීමා කරන බව රුසියාව කියයි. රුසියාවේ ප්‍රධානතම බලශක්ති සමාගමක් වන ගෑස් ප්‍රෝම් සමාගම පවසන්නේ ප්‍රධාන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා දෛනිකව සපයන ගෑස් ප්‍රමාණය 20%කින් පමණ පහත දැමීමට සිදුවන බවයි. එහෙත් ජර්මනිය පවසන්නේ ගෑස් සැපීම සීමා කිරීමට තරම් තාක්ෂණික හේතුවක් Taman නොදකින බවයි. රුසියාවේ ගෑස් සැපයුම අඩාල වීමෙන් යුරෝපා සංගමයට අයත් රටවල් දැඩි අපහසුතාවයකට පත්වේ. එම රටවල ගෑස් අවශ්‍යතාවයෙන් 40%ක් සපුරාලන්නේ රුසියාවයි. රුසියාව ගෑස් සැපයුම අවියක් ලෙස භාවිත කරන බවට යුරෝපා සංගමය චෝදනා කරයි. මාලදීවයිනේ 57 වැනි නිදහස් දිනය අදයි. පුරා වසර 78ක් බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත්ව තිබූ මාලදීවින් රාජ්‍ය නිදහස ලැබුවේ 1965 ජූලි 26 වෙනිදායි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්.
පනාමුර වාරිමාර්ග කොට්ටාශයේ ඉදිකරන ඇල්ලවැව ඉදිකිරීම මේ වන විට නිමවෙමින් පවතී. කොළොන්න කඳුකරයෙන් ගලා එන කිතලබොකු ඔය ආශ්‍රිතව විරාරගල ප්‍රදේශයේ ඉදිකරන නව ජලාශය මුහුදු මට්ටමේ සිට මීටර් 157ක් උසින් පිහිටා තිබේ. යටවන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 28කි. වැව් බැම්ම මීටර් 200ක් දිගින් යුක්ත වන අතර උස මීටර් 24කි. වැවේ සමස්ත ජලධාරිතාව ඝන මීටර් දශලක්ෂයකි. කුඹුරු හෙක්ටයාර් 800කට හා සෙසු වගාබිම් හෙක්ටයාර් 650කට එමගින් ජල පහසුකම් සැපයීමට හැකිය. පනාමුර ප්‍රදේශයේ පවුල් 15000කට පානීය ජල පහසුකම් සැපයීමටද සැලසුම් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මූලිකව ඇල්ලවැව ජලාශය ඉදිකරයි. වැය කරන මුදල රුපියල් කෝටි 153කි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය අදයි. පළමුවෙනිම සඳහා පන්දුවට පහර දෙන පාකිස්තාන කණ්ඩායම මේ වන විට කඩලු 7ක් දැවී ලකුණු 191ක් රැස් කරගෙන සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙනිම සඳහා ලකුණු 378ක් රැස් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධාන කරන පන්දුවාර 2020 ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන මාස 9 වෙනිදා ආරම්භයි. අවසන් මහා තරගයේ කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලබන මාස 16 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 60 දෙනෙකු තරගාවලිය සඳහා තෝරාගෙන තිබේ. ඔවුන් කණ්ඩායම් 4කින් තරගවදිනු ඇත. මීළඟ ආසියානු කුසලාන සහ පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස මේ පාත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතෝට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. ශ්‍රී ලංකන් ගුවන් සේවය කුවේට් ගුවන් සේවය සමග නව සංකේත හෝමාරු හවුල්කාරීත්වයක් ආරම්භයි. පසුගිය 20 වෙනිදා සිට එය ක්‍රියාත්මකයි. එමගින් ගුවන් සමාගම් දෙකේම මගී ජනතාවට සුවිශේෂී පහසුකම් අත්වේ. ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ සිට අවසන් ගමනාන්තය දක්වා සම්පූර්ණ ගමන එකම ගුවන් සමාගමකින් කළමනාකරණය කර ගැනීමට හැකිවීම ඒ අතර ප්‍රධාන වේ. මැද පෙරදිග හා යුරෝපයට මෙන්ම ඉන්දියානු උපමහද්වීපයටද ඒ යටතේ සුවිශේෂී ප්‍රතිලාභ පිරිනැමේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතෝට මාස 3න් 20%ක මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. වලව කලාපයේ කුරුඳු වගාව ප්‍රධාන ආර්ථික වගාවක් ලෙස ව්‍යාප්ත කෙරේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ සඳහා සහනාධාර සපයයි. කුරුඳු වගාවට හිතකර දේශගුණික රටාවක් සහ භූමි ලක්ෂණ සහිත පනාමුරය, ඇඹිලිපිටිය, සූරියවැව, චන්ද්‍රිකාවැව, මයුරපුර ආදී ප්‍රදේශවල කුරුඳු වගාව බහුලව සිදු කෙරේ. වලව කලාපයේ කුරුඳු වගා කර ඇති සමස්ත බිම් ප්‍රමාණය අක්කර 3000 ඉක්මවයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් භාණ්ඩ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. බස්සාහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මධ්‍යම උතුරු මැද නැගෙනහිර හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවන තද වැසි ඇතිවිය හැකිය. මීළඟට දවසේ සටහන. කොවිඩ් රෝගය යළි හිසේසවීමට පටන්ගෙන තිබේ. යාන්තමින් ඉන්ධන ගැටලුවට විසඳුම් ලබා දෙමින් පාසල් විවෘත කරා පමණි. මුව ආවරණ එන්නත් අනිවාර්ය කළ යුතු තත්ත්වයකට මේ වන විට රටපත් වෙමින් පවතී. මෙම කොවිඩ් වර්ධනය වීමට රටේ මුව ආවරණ නොමැතිව එලිපිට එකට පොදි ගැසී පොදු ස්ථානවල ගත කළ කැරලි ගැසූ පිරිස්ද වගකිව යුතුයි. 2020 වසරේ මාර්තු මාසයේදී මෙරටට කොවිඩ් පැමිණි පසු ඉතාමත් සාර්ථකව එය මර්ධනය කෙරුණේ සෞඛ්‍යංශ මෙන්ම ආරක්ෂක අංශවලද කැපවීම නිසායි. එහෙත් දෙවෙනි වර හිතේ හැටියට අවුරුදු සැමරීමත් රට පුරා පැවති ගුරු විදුහල්පති උද්ඝෝෂණ රැල්ලත් නිසා මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බිලිගත් කොවිඩ් වසංගතය රට පැතිරී ගියේය. ලොකු කුඩා වයෝවෘද්ධ සහ ගැබිනි මව්වරුද මෙම වසංගතයට ගොදුරු වූහ. රෝහල් පිරී ඉතිරී ගියේය. ඖෂධ එන්නත් ඔක්සිජන් නැව් පිටින් වහවහා මෙරටට ගෙන ආවේ නැත්නම් ලංකාව තවත් විශාලාවක් වීමට ඉඩ තිබුණි. ඇත්තටම එය කටුක කාලයකි. නිවාසවලට කොටු වී ජීවිතයේ සතුටක් නොමැතිව ගත කළ අසුන්දර කාලයකි. මෙම කාලයේ යාන්තමින් පහව ගොස් 2021 වසර වන විට යලිත් රට රෝගී බවින් මිදී පනගසා නැගිටවා ගැනීමට ගත වූයේ මාස කිහිපයක් පමණි. එම කාලය තුල එකම කොවිඩ් රෝගියෙකු හෝ වාර්තා නොවූ කාලයකි. එහෙත් දැන් යලිත් කොවිඩ් වසංගතයත් ඩෙංගු රෝගයත් වර්ධනය වෙමින් පවතී. පනවා ඇති සෞඛ්‍ය නීති රීති නොසලකා හැරියහොත් යලිත් මෙරටට අභාග්‍ය සම්පන්න කාලයක් උදාවනු ඇති. ඉන් වැළැක්වීමේ වගකීම දැත්තේ ජනතාවට බව අපි සිහිපත් කර සිටිමු. උදැසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යලිත් සිරස්තල. ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනපති ප්‍රධානත්වයෙන් අද. හදිසි නීතියට අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව හෙට රැස්වේ. ජනතා ගැට්ටුවලට විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට විපක්ෂයෙන් ජාතික සභාවක්. ඉන්දිය ණය ආධාර යටතේ ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,000ක් මේ වන විට බෙදා හැර අවසන්. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඊශ්‍රායලයේ හා කොරියාවේ රැකියා ලැබීමේ සාධනීය වර්ධනයක්. කඩුලාන පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය අද. යුරෝපා සංගමයේ රටවලට ගෑස් සැපීම තවදුරටත් සීමා කරන බව රුසියාව කියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 2020 ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදැසන ප්‍රවෘත්ති මින්